මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉදිරිවීර ගුණසේකර, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ඉදිරියටත් පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවන බවට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ප්‍රතිඥා. කොවිඩ් වලට සැඟව ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරන බවට විපක්ෂයෙන් චෝදනා. අවදානම් පාර්ශව සඳහා ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම්. රටේ ගෞරවයට හානි කරන ක්‍රීඩකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග. දියරකිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමට නව වැඩපිළිවෙලක්. සංචාරක සේවා සපයන්නන් වෙනුවෙන් දෙසැම්බර් 31 වෙනිදා තෙක් සහන. කාබනික පෝර නිෂ්පාදනයට හෙක්ටයාරයකට රුපියල් 12,500ක්. මෙක්සිකෝවේ සහ බ්‍රසීලයේ දැඩි කොවිඩ් ව්‍යාප්තියක්. ටෝකියෝ ඔලිම්පික් උළෙල නැරඹීමේ අවස්ථාව නරඹන්නන්ට අහිමි වෙයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉදිරියටත් පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අතීතයේද අභියෝග රැසකට මුහුණ දෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහාය ලබා දීමට තමාට හැකි වූ බව ඇමති දුරේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් හෙතෙම සඳහන් කළේය. මගේ ප්‍රමුඛතාවය මේ රජයේ ජනාධිපති අගමැතිතුමා ඇතුළු රජයේ සියලු දෙනාගේ ප්‍රමුඛතාවය වෙන රටේ පොදු ජනතාවගේ ප්‍රමුඛතාවය තමයි අපේ ප්‍රමුඛතාවය වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මම මෙතන අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරත් මම සියලුම මේ රටේ ජීවත් වෙන ගොවියා, දීවරයා, කම්කරුවා, වෘත්තීයවේදීන්, රාජ්‍ය සේවකීන් ඇතුළු සියලු දෙනාම තමුන්ගේ සගේ මුදල් අමාත්‍යදුරේ ඉන්නවා කියලා හිතාගෙන අපිට මඟ පෙන්වන්න, ඒ වගේම අපිත් එක්ක වැඩ කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේදී කරනවා. අද මුග දෙනෙක් හිතනවා මේ රට බැරෑරුම් තත්යකට පත් වෙලයි කියලා. අපේ නායක හමුදුරුවෝත් ඒ විදිහටම කිව්වා. නමුත් අපි මීට වැඩිය බැරෑරුම් තත්වලට ඒක නිසා අපි ධෛර්යමත් වෙන්න ඕන. අපිට මේක ගොඩනගන්න පුළුවන්. කිසිම මීට වැඩිය අපි අභියෝග වලට, දේශපාලන අභියෝග වලින් අපි ජයගත්තා. ඒකට ප්‍රධානම හේතුුනේ අපිට සහයෝගය ලබා දීපු සියලු දෙනා. බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරයෙකු ලෙස රාජකාරී ආරම්භ කිරීමත් සමගම දිවයින පුරා ජනතාව වෙනුවෙන් තම ප්‍රීතිය පළ කළ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ පෙන්වා දෙති. ජනතා සුබ සාධනය ජනතා හද ගැස්ම නියෝජනය කරන නායකයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථාවලදීද කටයුතු කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා එවකට ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් 2005 වසරේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය. යුද්ධයෙන් විනාශයට පත් උතුරු හා නැගෙනහිර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ඒ මහතා ජාතික සවිය නමින් වැඩසටහනක් ක්‍රියාවට නැංවිය. එමගින් එම ප්‍රදේශවල ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීම අරමුණ විය. මෙම වැඩසටහන යටතේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරිණි. රටපුරා ග්‍රාමීණධාරී වසම් 14,000කගේ යටිතල පහසුකම්, ජීවනෝපාය සංවර්ධනය, සමාජ සාරධර්ම යන ක්ෂේත්‍ර සම්බන්ධ කර ගනිමින් ගම්මට්ටමින් පහසුකම් වැඩිදියුණු කිරීමට ඔහු ක්‍රියා කළේය. ජනතාවගේ ආදායම් උත්පාදනයට අවශ්‍ය පහසුකම්ද සලසා දුනි. ගමනැගුම වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරිණි. පානීය ජල පහසුකම් ලබා දීම, සෑම ප්‍රදේශයකම මාතෘ සායන සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇතුළු වැඩසටහන් රැසක් එතුමාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි. ඕනෑම ගැටලුවක් හඳුනාගෙන ඊට විසඳුම් දීමට බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කළේය. ගම කේන්ද්‍ර කරගත් වැඩසටහන් ජාතික මට්ටමින් ජාතික සවියත්,
ගම්මට්ටමින් ගමනගුමත් ක්‍රියාත්මක කළ ඒ මහතා දිවිනැගුම මගින් ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායක විය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් මුදල් අමාත්‍යංශයේ විෂය පතය සහ කාර්යයන් පිළිබඳ සඳහන් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය හා විසර්ජන පනත් සම්බන්ධ වගකීම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, දේශීය හා විදේශීය ඉතුරු කිරීම් හා ආයෝජන, රාජ්‍ය ණය, බැංකු, මූල්‍ය හා රක්ෂණ කටයුතු, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා, සමාජාරක්ෂණ සහ ආර්ථික සංවර්ධන කටයුතු මෙහෙයවීම යනාදිය එම විෂය පතයට යටත් කර ඇත. මුදල් අමාත්‍යවරයාට අයත් ආයතනික හා නෛතික රාමුව තුළ පවතින දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා රැසකි. මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, ජාතික අයවැය, විදේශ සම්පත්, රාජ්‍ය මුදල්, රාජ්‍ය ගිණුම් යන දෙපාර්තමේන්තු ඇතුළු දෙපාර්තමේන්තු රැසක් භාණ්ඩාගාර කටයුතු යටතේ මුදල් විෂය පතයට අයත් වේ. ඊට අමතරව දේශීය ආදායම්, සුරාබදු යන දෙපාර්තමේන්තු, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු යටතේ මුදල් විෂය පතයට අයත්ය. ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම රාජ්‍ය බැංකු, මූල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත ආයතනද මෙම විෂය පතයට අයත් වෙයි. ෆයිසර් එන්නත වඩාත් අවදානම් පාර්ශ්ව සඳහා ඉදිරියේදී ලබා දෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙසෙන අවදානම් කණ්ඩායම් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ කටයුතු අඛණ්ඩව සිදු කරේ. වැඩිදුරටත් අදහස් දක්වන හේමන්ත හේරත් මහතා. මේ සඳහා අපි මේ මොහොතේ දැනට සාකච්ඡා කරලා තියෙන විදිහට වඩාත්ම අවදානම් කණ්ඩායම් හොයාගෙන ඒ අය වෙනුවෙන් මේක යොදවනවා. ඒක අවශ්‍ය කොහෙද කරන්නේ, කොයි ස්ථානයටද මේ එන්නත ලබා දෙන්නේ කියන එක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා ඇත. තාක්ෂණික වශයෙන් අවදානමත් සහිත කණ්ඩායම්, ඒ වගේම මෙමැනි එන්නතක් ලබා දීම හරහා රටට වැඩිම යහපතක් ලැබෙන ක්‍රමවේදයකට අනුව තාක්ෂණික නිර්දේශ මත පමණක් තීරණය වන පරිදි මේ එන්නත් ටික ඉදිරියේදී බෙදා හැරෙනවා කියන එක මට වගකීමෙන් යුතුව කියන්න පුළුවන්. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පුකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,62,021ක් දක්වා ඉහළයි. අද දිනේ තුල ආසාදිතෝ 1,223 දෙනෙක් හඳුනාගත්හ. මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,70,000කට අධිකය. ඉන් 2,40,000ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,391කි. අධ්‍යාපනයට මිලිටරි සංස්කෘතියක් පැමිණීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරණි අමරසූරිය මහත්මිය පෙන්වා දී. සැමට නිදහස් අධ්‍යාපනය හිමිවන පසුබිමක් තවදුරටත් රට තුළ ස්ථාපිත කළ යුතු බව පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්කමින් ඇය පැවසුවාය. විශේෂ අරමුණු ඇතිව උසස් අධ්‍යාපන ආයතන අලුතින් ආරම්භ කරන බව විවාදයට එක් වූ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය. උසස් පෙළ සමත් වන සිසුන්ට වැඩි වශයෙන් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශීමේ අවස්ථාව ලබා දිය යුතු බව විවාදයට එක් වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කීවේ. රැකියා වෙළඳපොළට සරල ලෙස විශ්වවිද්‍යාලවලට ප්‍රවේශීමේ අවස්ථාව ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය. කොවිඩ් වලට සැඟව රටේ ජනතාවගේ මූලික අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදයේදී කීවේය. ජනතාවට පහසුකම් සැපීමට රජය අසමත්ව ඇති බවත්, ජනතාවගේ අයිතීන් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින බවත් ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අනෙකුත් විශ්වවිද්‍යාලවලට ආදර්ශයක් සපයන බවයි. විශ්වවිද්‍යාල අතර වෙනසක් පැවතීම අහිතකර බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පෙන්වා දුන්නේ. දෙමළ ජාතික සන්ධානය දෙමළ ඩයස්පොරාවේ අවශ්‍යතාව අනුව කටයුතු කරයි. විපක්ෂ අවශ්‍යතාව කොවිඩ් රැල්ල ඉදිරියට ගෙන යාමදැයි හෙතෙම ප්‍රශ්න කළේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව.
එරට තෙල් බෙදා හැරීමේ කටයුතු විදේශීය සමාගමකට ලබා දෙන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා තහවුරු කරයි. එවැනි කරුණක් සම්බන්ධව සාකච්ඡාවක් හෝ පවත්වා නොමැත. තෙල් සංස්ථාව බදු දීමට හෝ පෞද්ගලිකකරණයට වත්මන් රජයේ කිසිදු සූදානමක් නොමැත. අසත්‍ය සමාජගත කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතමුන් කටයුතු කිරීම ප්‍රබල ගැටලුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. රටේ ගෞරවයට හා කීර්තිනාමයට අගෞරව කරන ක්‍රීඩකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ක්‍රීඩකයා කොතරම් දක්ෂ වුවද ඔහු රටේ ගෞරවයට හානි පමුණුවන ලෙස කටයුතු කරන්නේ නම් මෙම ක්‍රීඩකයාගෙන් රටට ප්‍රයෝජනයක් නොමැත. මෙය ක්‍රිකට් මල්ල ක්‍රීඩා ඇතුළු සෑම ක්‍රීඩාවකටම අදාළ වේ. මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් සුගතදාස අධිකාරිය නව වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කර තිබේ. ඒ සම්බන්ධව විශ්ලේෂණය කිරීමට විද්වත් කමිටුවක් පත් කර ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳවැටීමට ක්‍රීඩකයන්ගේ විනය නොමැතිවීමද හේතු වී තිබේ. වසර 5ක් තුළ ක්‍රීඩකයින් 105 දෙනෙකු ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා අත්හදා බැලීම ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇත. දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භයි. පශු සම්පත් හා ගොවිපළ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. විදේශ රටවලින් නානයනය කරන කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතී. මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදනවල අවශ්‍යතාවෙන් 60% ආනයනය කිරීමද ප්‍රබල ගැටලුවකි. මෙම සියලු ගැටලුවලට විසඳුම් ලෙස නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. සංචාරක සේවා සපයන්නන් බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය පියවීම සඳහා ඉකුත් වසරේ මාර්තු මාස සිට විටින් විට සහන ලබා දී තිබේ. මෙම වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා එම සහන අඛණ්ඩව ලබා දීමට තීරණය කර ඇත. COVID-19 ගෝලීය වසංගතයේ ස්වභාවය සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුව කාලානුරූපීව අදාළ තත්ත්වයන් සමාලෝචනය කරයි. ඒ අනුව සහන ලබා දෙන ආකාරය වෙනස් වෙයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස කෝප් කමිටුව එම අධිකාරියේ සාමාන්‍ය අධිකාරිවරයාට දැනුම් දෙයි. ආයතනයේ ඉහළ කළමනාකරණ මට්ටමේ තනතුරු පුරප්පාඩු 154ක් පවතිද්දී අතිරික්ත තනතුරු 46ක් පැවතීම විමතියට කරුණකි. එවැනි තත්ත්වයක් පවතින්නේ කෙසේද යන්න පිළිබඳ වහම වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතාට අද නියෝග කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තා පිළිබඳ සභාව කල්තැබීම් විවාදය හෙට නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි. එම විවාදය අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේ දිනක පැවැත්වීමට තීරණය කර තිබේ. ප්‍රමුඛ පුවත මීළඟට. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සෑම ගොවි මහතෙකුටම කාබනික පෝර නිෂ්පාදනය සඳහා හෙක්ටාරයකට රුපියල් 12,500ක් බැගින් ලබා දීමට රජය සැලසුම් කරයි. ඇතමුන් මවාපාන පරිදි රට තුළ පෝර හිඟයක් නොමැත. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් කාබනික පෝර නිෂ්පාදනය ප්‍රචලිත කරේ. වසවිසෙන් තොර ආහාර ජනතාවට ලබා දීම රජයේ අරමුණයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. COVID-19 වසංගත තත්ත්වයන් හමුවේ ජනතා ඒකරාශී වීම තහනම් කර තිබේ. ඒ වෛරසය ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍යංශගත් සාධනීය පියවරකි. ඒත් ඇතැම් පාර්ශව ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උද්ඝෝෂණ පවත්වන ආකාරය දක්නට ඇත. ඒ රට මුණ දී ඇති වසංගත තත්ත්වය තුළ සිදු නොවිය යුත්තකි. නිරෝධායන නීති උල්ලංඝනය කරන පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරේ. එවැනි අවස්ථාවන්ට සහාය නොදක්වන ලෙස සෞඛ්‍යංශ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදෙස් පුවත්. ලෝපුරා සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 40,20,521ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වේ. එය 6,21,909ක් ලෙස සටහන් වේ.
බ්‍රසීලයෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 5,28,611කි. ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 4,05,557ක් වාර්තා වී ඇත. ප්‍රංශය, රුසියාව, යුක්‍රේනය, කොලොම්බියාව, ඉතාලිය, මෙක්සිකෝව, පෙරු රාජ්‍යයන් රටවලින් ලක්ෂයකට අධික කොවිඩ් මරණ වාර්තා වී තිබේ. බ්‍රසීලයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ නොහැකි මට්ටමකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඉන්දියාවේ කොවිඩ් තත්ත්වය ක්‍රමෙන් පාලනය වෙමින් තිබේ. මෙක්සිකෝව සහ කොලොම්බියාව කොවිඩ් ව්‍යාප්තියේ දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇත. COVID-19 වසංගතයට එරෙහි අනුගමනය කළ දැඩි ප්‍රතිපත්ති ලිහිල් කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලීමක් කරයි. ගෝලීය වශයෙන් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ක්‍රමෙන් අඩුවද වසංගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති ලිහිල් කිරීමේදී දැඩි සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතු බව එම සංවිධානය අවධාරණය කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. උතුරු පළාතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රාත් ඉඩම්වල ගොවිතැන් කටයුතු සිදු කළ සියලු ගොවීන්ට ඒ සඳහා අවසර ලබා දීමට සැලසුම් කරේ. ඊට අදාළ සාකච්ඡාවක් සීබී රත්නායක සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන් අතර පැවැත්විණි. වන සම්පත රැකගනිමින් පරිසරයට හානි නොවන ලෙස පළාතේ සංවර්ධන කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක් වී තිබේ. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් උළෙල නැරඹීමේ අවස්ථාව නරඹන්නන්ට අහිමි වෙයි. පවතින COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ජපාන් බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ. ටෝකියෝ නගරයට ඔලිම්පික් ක්‍රීඩාවල පැවැත්වෙන කාල සීමාව දක්වා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇත. ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩෝ සුගා මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සඳහන් කළේ ජූලි මාස 12 වෙනිදා සිට අගෝස්තු 29 වෙනිදා දක්වා මෙම හදිසි තත්ත්වය ක්‍රියාත්මක බවයි. එම කාලය තුලදී අවන්හල් සහ මත්පැන් අලවිසල් වසා දැමීමටද තීරණය කර ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. කොම්පෝස්ට් පොර නිෂ්පාදනය ඉහළ නැංවීමට රටපුරා වැටමාර්ශාක ලක්ෂ 50ක් සිටුවීමට මහවැලි රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කරයි. කාබනික පොර විප්ලවයට සහාය වශයෙන් මෙම වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවේ. 2021 සහ 2022 මහකන්නේ කොම්පෝස්ට් පොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 13කි. කොම්පෝස්ට් පොර නිෂ්පාදන ඉලක්කය මෙට්‍රික් ටොන් මිලියනක් වන අතර එම පොහොර සපයා ගැනීම මෙම වැඩ පිළිවෙලේ අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සීමා සහිත ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම ඉකුත් වසරේදී පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 66.6කින් අවම කරගෙන තිබේ. ඒ සාධනීය ලක්ෂණයකි. අඛණ්ඩව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතිම සමාගම පිරිවැය අවම කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දී ඇත. මෙම වසර තුලත් ප්‍රාග්ධන පිරිවැය අවම කර ගැනීම එම සමාගමේ අපේක්ෂාවයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගම. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම.
අද රාත්‍රියේ 9:30 සිට අනිද්දා රාත්‍රියේ 9:30 දක්වා කාල සීමාව තුළදී මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70ක් දක්වා ඉහළ යා හැකිය. පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළ වෙයි. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළ විය හැකිය. මෙම කාලය තුළදී මුහුදු ප්‍රදේශවල දීවර කටයුතුලේදීම වඩාත් අනතුරුදායක වෙයි. නෞක හා දීවර ප්‍රජාව මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. ඉදිරියටත් පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවන බවට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ප්‍රතිඥා. කොවිඩ් වලට සැඟව ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරන බවට විපක්ෂයෙන් චෝදනා. අවදානම් පාර්ශව සඳහා ෆයිසර් නැත ලබා දීමට සැලසුම්. රටේ ගෞරවයට හානි කරන ක්‍රීඩකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග. දියරකිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමට නව වැඩපිළිවෙලක්. සංචාරක සේවා සපයන්නන් වෙනුවෙන් දෙසැම්බර් 31 වෙනිදා තෙක් සහන. කාබනික පොහොර නිෂ්පාදනයට හෙක්ටයාරයකට රුපියල් 12,500ක්. මෙක්සිකෝවේ සහ බ්‍රසීලයේ දැඩි කොවිඩ් ව්‍යාප්තියක්. ටෝකියෝ ඔලිම්පික් උළෙල නැරඹීමේ අවස්ථාව නරඹන්නන්ට අහිමි වෙයි. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්තියින් සමප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට.